समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නං වත්තමානා සංසාරෝති පෞච්චති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්තුන් කවුරුත් මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට එළිපෙහෙළි කරන්නට යෙදුණු දේශනා කරන්නට යෙදුණු සංසාර ප්‍රවෘත්ති දිගහරමින් සංසාර චක්‍රය කවරාකාරයකක්ද කියන එක පෙන්වමින් ඒ පිළිබඳව යථාර්ථය ලෝකයට පෙන්වා දීලා යථාර්ථය තේරුම් අරගෙන මේ දුක්ඛිත භයානක සසරින් මිදලා යන්න කැමති යම් සත්වෙක් ඉන්නවා නම් ඒ සත්වයන්ට මිදලා යන්න පාර කපලා දීලා මාර්ගය සකස් කරලා දීලා විතරක් නෙමෙයි පූර්ණ කාලීනව මේ ප්‍රතිපදාවේ යෙදෙන අයට භික්ෂූත්වයේ කියලා අලුත්ම සංස්ථාවක් නිර්මාණය කරලා උන්වහන්සේලාට දාන මාන ඉන්න හිටින තැන් ජල පහසුකම් පවා අඩු මිදිකට්ටක් පවා ලැබෙන තැන ඉඳන් ප්‍රත්‍ය පහසුකම් ලැබීම සකස් කරලා මහා කරුණාවෙන් සංසාර ප්‍රවෘත්ති ලෝකයට දේශනා කොට වදාළ එයින් මිදෙන මග ලෝකයට දේශනා කොට වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක අමාමෑණියන් වහන්සේගේ උතුම් සද්ධර්මින් බිදක් කැටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාව ලක්වැසි රෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශනදායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. දිස්නා කුමාරි මහත්මිය තාරක මදුරංග මහත්මයා UK පදිංචි ඥානවතී මහත්මිය විසින් ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අද දවසේ මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව ඇත්තටම කියනවනම් මේක අටුවාවේ දැක්වෙන ගාථාවක් කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නං වත්තමාන සංසාරෝති පෞච්චති. සංසාරී කියන එකට පරමාර්ථමේ වශයෙන් දුන්න අර්ථ විග්‍රහයක් තමයි පරමාර්ථමේ වශයෙන් දුන්න අර්ථ විග්‍රහයක් තමයි මේ දැක්වීම කියන එක සිද්ධ කළේ. පෙරදි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ සහ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිසුන්ගේ චර්යා රටාවන් බැලුවාම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් වුණත් මිනිස්සු එක්තරා විමුක්තියක් හොයලා තිබ්බා. එම විමුක්තියක් හොයලා තිබ්බා. මිනිසුන්ට ඔවුන් සසර ගමනක් යන බවට ඉඟිත් නොතිබ්බාම නෙමෙයි ඉඟිත් තිබ්බා. ඒ මොකද හේතුව මේ අතීත භවයන් සිහිපත් කරන්න පුළුවන් බොහොම එ르දිලාවීන් හිටිය අය කාලේ. ඒගොල්ලන්ට පුළුවන් යම් තරමකට ආපස්සාදිය සිහිපත් කරන්න. එහෙම ගිහිල්ලා තමයි හිර වෙන්නේ. ඕකේ කෙනෙක්ට පුළුවන් මේ ජීවිතේ තමන් බ්‍රහ්ම ලෝකේ ඉඳන් අපහත් වෙච්ච තැන දක්වා මනසිකාරය කරන්න. අන්නේ බ්‍රහ්ම ලෝකෙන් එහාට මිනිස්සුන්ට හිතාගන්න බැරි වෙනවා. පේන්නේ.
එච්චර පරාසයක් අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකටත් එහා වුණා. ඒකට ඒකේ හිතනවා ඔය සත්‍යයට එහෙම ඒ දෘෂ්ටි එන විදිය ගැන බොහොම ලස්සනට සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. ඉදිරියේදී සූත්‍ර දේශනා සිද්ධ කරනකොට ඒ බව දැනගන්න පුළුවන්. ඒගොල්ලෝ හිතනවා ඒ නිසා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙන් එහාට දෙයක් පේන්නේ නැති නිසා බ්‍රහ්ම ලෝකය නිට්ටයයි. බ්‍රහ්ම ලෝකය නිට්ටයයි. බ්‍රහ්ම ලෝකෙට පැනගත්තොත් කොහොම හරි එතනට වෙලා ඉන්න පුළුවන් කියලා එකක් හිතනවා. එහෙම හිතනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ සත්වයාට දේශනා කරනවා පෙන්නනවා සම්මුති වශයෙන් ගත්තත් මේ සත්වයා කියන කෙනා නැත්තම් අපි පින්වතුනි මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ඉගෙන ගත්ත ලස්සනම කතාව තමයි මැරෙනවා කියන එක. මැරෙනවමනේ. ඒක නවත්තන්න සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. එහෙම බෑ. කාටත් බෑ. මැරෙනවමයි. එනිසා මමත් මැරෙනවා. පින්වතුන්ලත් මැරෙනවා. ආන බලන උදව් කරන උපකාර කරන හැමෝම මැරෙනවා. මරණින් මත්තේ මැරෙනවා කියන එක දැනෙනකොට අපිට තේරෙන්න ඕනේ අනේ ජීවිතේ දෙයියනේ මැරෙනවා නම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය? අපි මැරෙනවා නම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය? කවර ආකාරයේ ජීවිතයක්ද අපි ගෙවන්නේ? මේ දීපෙ වෙත ස්ථීර ගෙවල් දොරවල් සින්නක්කර ඔප්පු යාන වාහන ඉඩකඩම් මේවාගේ පස්සේ ඕනවට වඩා පන්නනවා නම් මොනවටද? දැන් මැරිච්ච මිනිස්සු ඔය මොනවත් අරන් ගියාද? මැරිච්ච මිනිස්සු ඔය මොනවත් අරන් ගියේ නෑ. එනිසා මැරිච්ච මිනිස්සු මොනවත් අරන් ගියේ නැති නිසා මතක තියාගන්න පිටුතුනි. අපිට කිසිම දෙයක් මේ ලෝකෙන් අරගෙන යන්නත් බෑ. අපිට කිසිම දෙයක් අරගෙන යන්න බෑ. හැබැයි යනකොට අපි කර්මානුරූපීව ගිහිල්ලා මරණින් මත්තේ නැවත ඉපදීමකටපත් වෙනවා. සමහර විටන් ඉන්නවා මැරිලා පාවි ඉන්නවා පාවි ඉඳලා පිනක් ලැබුණට පස්සේ කොයි හරි අම්මගේ බඩකට බෑ ගන්න පුළුවන් කියලා. සමහර විටන් ඉන්නවා මැරිලා මිනිහ දවස් 7ක් ගෙදර කැරික් ඉන්නවා මේ අපි දෙන පිනක් අනුමෝදන් කරගෙන ඒ සසරෙන් එතර වෙලා යයි කියලා. එහෙම නෑ පින්වතුනි. ඔය ඉස්සර මිනිස්සු ගාව ඊටත් වඩා මිත්‍යා දෘෂ්ටි තිබ්බා. හදිසියවත් මැරිච්ච මිනිහ බොන මිනිස්සෙක් නම් මේ අර මොකද්ද මන් දෙකක් දාලා තුම්මන් හන්දියේ මොකක්ද ඒකට කියනවා ලස්සන වචනයක්. අන්න ඒ වගේ ගොට්ටක් හදලා ගහලා ඕකේ මත්පැනුත් තියෙනවා. ඒකලා කවුරු හරි පාරේ යන බේබද්දෙක් ටෝකව් වෙලා ඕකෙන් බීලා ගියාම අනේ අපේ ඥාති ඇවිල්ලා බීලා ගිහිල්ලා කියලා හිතන්නේ. එහෙම නෑ. මේ මැරිච්ච ගමන් නැවත තැනක උපදිනවා. මැරිච්ච ගමන් නැවත තැනක උපදිනවා. එහෙම තමයි තේරවාද බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලේ මේක දැක්වීම කරලා තින්. මේක හරිම ලස්සන කතාවක්. ඔය ගන්ධබ්බ අවස්ථා, පාවි තියෙන අවස්ථා එහෙම ඒවා බුදුදහමේ පැනෙන්නේ නැහැ. මොකද නාම රූප ධර්මතාවයන්ගෙන් තොර කිසිම ආත්ම භාවයක් පැනවෙන්නේ නැහැනේ. පණවන්න පුළුවන් කමක් නෑ. පැනවෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම්. පැනවෙන්නේ නැතිකම නිසාම කවර ආකාරය අපිට ওই ගන්ධබ්බ කියන්නේ ආත්ම භාවයක් කියලා. එහෙම තියෙනවා කියලා නිකන් හිතන්නකෝ. ඒත් එතන නාම රූප දෙක පහළ වීමක් තියෙනවනේ. නේ ඒක ආත්ම භාවයක් මිස පාවින්න අවස්ථාවක් නෙමෙයි. එහෙම එකක් පණවන්න බුදුදහමේ බෑ. එනිසා මැරිච්ච ගමන් ආයි තැනක උපදිනවා. ඒක තමයි අපේ හැටි. ඒ ජීවිතේ ජීවත් වෙලා මරණාම ආයි උපදිනවා. ඉපදි මෙරි එන ප්‍රවෘත්තියට කියනවා සංසාර ප්‍රවෘත්තිය, සංසාර ගමන කියලා. එහෙනම් අපි මේ ජීවිතේ මේ ලෝකෙට ඉපදුනා කියන්නේ මේ අම්මා තාත්තට දාව ඒකෙන් අදහස් වෙනවා අපි පෙර ජීවිතේ මරණයට පත්වීමක් අපිට තියලා තියෙනවා. ඒ මරණයට පත්වෙච්ච නිසා තමයි මරණයත් එක්කම චුතිය වෙලා ඊළඟට ප්‍රතිසන්දිසිත විදියට මේ ජීවිතේ මේක බැහැගත්තේ. දැන් ක්‍රමානුකූලව මරණය දක්වා යන ගමනක්. මේ පාර අන්තිම චුති චිත්තේ පහළ වුණාට පස්සේ මරණාසන්න චිත්ත වීතයට අරමුණු වෙච්ච ආරම්මණයත් එක්ක ඊළඟ ආයි ප්‍රතිසන්දියකට අපි යනවා. අන්නේ යන ගමනට කියනවා සංසාරේ කියලා. ඔගොල්ලෝ සංසාරේ කියන වචනේ පාවිච්චි කරන්නේ මිනිස්සෙක් වැටලා ඉන්නවා දැක්කම අයියෝ සංසාරේ කියනවනේ. අනේ මෙහෙම සංසාරයක්.
අයියෝ සංසාරේ කියනවා. ඇයි ඒ සංසාරේ කියන්නේ? අර මිනිස්සයාගේ දුක දැකලා නෙමෙයි. මේ මිනිස්සයා මේ සංසාර ජීවිතේ විඳින දුක මතක් කරලා. අයියෝ මෙහෙම සංසාරයක්. නේ කිසි කියන්නේ අපි හමුගේ සාමාන්‍ය ওই වචනේ ටිකක් මෙහෙට ඇවිල්ලා මෙලෝ සංසාරයක් තේරෙන්නේ. එහෙමත් කියනවනේ. ඒ ඔක්කොම බලන්නේ ඒවත් එක වැදලා කිසිම සංසාරයක් තේරෙන්නේ නැහැ. සංසාරයක් පිළිබඳව දැනුමක් තියෙනවා කියන කතාව තමයි ඔය ආවේ. පස්සේ ඉතින් කියන දේ තේරෙන්නේ තුනමත් මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ. ඒ සංසාරේ කියන ප්‍රවෘත්ති ආවේ සංසාර ප්‍රවෘත්තිය කියන එක පිංගුතුනි අපිට අපේ ජීවිත ප්‍රවෘත්තියත් එක්ක බැඳලා තියෙන එක. දරුවට 6-4 තේරෙන වයසෙදිම සංසාර ප්‍රවෘත්තිය කියන එක කියලා දෙන්න ඕනි. 6-4 තේරෙන වයස කිව්වේ 6-4 කියන්නේ මේකටනේ. 6 කියන්නේ දිව්‍ය ලෝක 6ට, 4 කියන්නේ සතර පායට. 6-4 තේරෙන වයස කියන්නේ හොඳ නරක උප්පත්තියෙන් ලබන්න පුළුවන් කියලා තේරෙන වයස. පුතේ අපායට යයි. හොඳ වැඩ කරොත් දිව්‍ය ලෝකෙට යයි. එහෙනම් අපේ අම්මලා අපිට පොඩි කාලේ 6-4 තේරෙන කාලෙදි කියලා දෙනවා. ඒකට කියනවා 6-4. මෙන්න මේ සංසාර ප්‍රවෘත්තියේ තියෙන පොඩි භයානක ලක්ෂණ ටික. සංසාර ප්‍රවෘත්තියේ තියෙන භයානක ලක්ෂණ ටික. ඒ තමයි ඔය ඉපදිපදි මෙරි මෙරි යන ආත්ම භාවය හැමදෑමත් මනුෂ්‍ය ජීවිතයක් වෙන්නේ නැහැ කියන එක. ඔය ආත්මය හැමදාමත් මනුෂ්‍ය ජීවිතයක් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතවලින් එක එක උප්පත්ති අපිට ලැබෙන්න පුළුවන්. තල වශයෙන් ගත්තාම තල 31ක උත්පත්තියෙන් සකස් වෙනවා. මේ සක්වල ඇතුලේ විතරයි. මේ සක්වලක් එක ඉරකින් එක හඳකින් වට වෙච්ච එළිය වෙච්ච ආලෝකමත් වෙන එක මගුල් සක්වල. මේකට කියනවා මගුල් සක්වල. මේක මේන් බේස් එකක්. මේක හරියටම මේ ශක්තිවන්ත තැනක්. බුදවරු පහළ වෙන සක්වල. මේ අපි ඉන්න සක්වල. මේකේ තියෙනවා මේ සක්වල ඇතුලේ තල 31ක්. සතර අපාය, දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකේ 11යි. සතර අපායයි, එන අපාය 4යි, දිව්‍ය ලෝක 6යි 10යි, මනුෂ්‍ය ලෝකේ 11යි. මේවට කියනවා කාම ලෝක 11 කියලා. කාම භූමිය. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාවචරව 16ක් ගත්තාම අරූපාවචර 4ක් තියෙනවා. ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, විඤ්ඤාණංචායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ. කොහොම තියෙනවා? මෙන්න මේ බ්‍රහ්ම ලෝක 20ත් සතර අපායත් අවීචි තිරිසන් പ്രേත අසුර කියන සතර අපායත් චාතුම් මහරජකය, තුසිතය, යාමය, තෞතිසාවය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, කාම භූමිය 11යි. මෙන්න මේ කියන සක්වල ඇතුළෙම අපිට කැරකෙන්න පුළුවන්කම තියෙනවා. භයානකකම මේ සක්වල වගේ තව සක්වලවල් තියෙනවා. ඒ සක්වලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. පිංගුතුනි, වැරදිලාවත් මේ මනුෂ්‍ය ජීවිතය අතහැරුණොත් ඒ සක්වලක උප්පත්තිය ලබන්නත් පුළුවන්. ඒ සක්වලවල් වල තියෙනවා මේ වගේම තල 31 ඒවා. සතර අපායවල, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වෙන වෙනම තියෙනවා. එතකොට භයානකකම නිකම් මම මේ කියන්නේ මේවා කියාගෙන යනකොට දැනගන්න. මේ සක්වලේ මිනිස්යන්ට විතරයි මිනිස්සෙක් විදියට නිවන් දකින්න පුළුවන්. වෙනත් සක්වලක මිනිස්සෙක්ට නිවන් දකින්න බෑ. ඒ සක්වලවල් වල දෙවිවරුන්ට විතරයි නිවන් දකින්න පුළුවන්. බ්‍රහ්මයන්ට දෙවිවරුන්ට විතරයි. ඒකත් දසදහසක් සක්වල ඇතුලේ විතරයි. ඒ දසදහසක් සක්වලෙන් එහාට තියෙන සක්වලවල් වල දෙවි කෙනෙක්වත් නිවන් දකින්නේ. ඒකේ දසදහසක් සක්වල දෙවි දේවතාවුන් නිර්වාණ අවබෝධය කරන ලදී. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේදී දසදහසක් සක්වල භාග්‍යතුන් වහන්සේ ජාති ක්ෂේත්‍රයනේ ඉපදීමත් එක්ක අහුවෙන තැන. ඒ ටිකේ දෙවි බමුණු නිවන් දකිනවා. නමුත් මිනිස්සු නිවන් දකිනවා නම් මගුල් සක්වලේ මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ කියන්නේ අපිට යන්න තියෙන සසර ස්වභාවය. එතකොට ඒ වගේ තැනකට ගියොත් ආයි බුද්ධ පණිවිඩය ඇහෙන්නේ නැහැ. දැන් අපි මේ ඉපදිලා ඉන්නෙත් මගුල් සක්වලේ මනුෂ්‍යාත්මය කියන තැන. සංසාර ප්‍රවෘත්තිය ගත්තාම මේ වගේ අනන්ත අප්‍රමාණ සක්වලවල් තියෙනවා. අර එක 이르දිමත් දෙවි කෙනෙක් රෝහිතස්ස දිව්‍ය පුත්‍රයානේ. මොකද කරේ? සක්වලවල් වලට ගිහිල්ලා කෙලවර හොයනවා කියලා ලෝකේ කෙලවර මේ ශරීර කෘත්‍යයන් කරන වෙලාවේ හැර
තප්පරයක්වත් වේග ගන්න නැතුව සක්වලෙන් සක්වලට ගියා කියනවා. පුදුම ස්පීඩ් එකකින් ගිහිල්ලා තිබ්බේ. නමුත් ජීවිත ආයුෂ කාලය ඉවරුණාට සක්වලවල් ඉවරුනේ නැහැ කියන. ඒ තරම් විශාල ලෝක පරාසයක් මේක. යුනිවර්සල් මේ ඔක්කොම මේ බැඳීම. මේකට නීති පනවන්න බෑ අපිට. ඒක තමයි ලෝකේ පැවැත්ම. ලෝකේ හැටි. හිස් අවකාශ ධාතු ඇතුලේ ගොඩනැගිලා තියෙන ලෝකේ එහෙමයි. කාලය, ද්‍රව්‍යමය දේවල්, නම් කියාගන්න පුළුවන් බැඳීම්, නම් කියාගන්න බැරි බැඳීම්, මිනිස්සු, සත්තු ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල්. එතකොට පිඟුතුල්ලා නිකා හිතන්න ඔය කියන සක්වල ඔක්කොම අතාරින් අපි මේ ඉන්න සක්වල ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර පාය කියලා එකක් තියෙනවා. පිඟුතුනි මෙන්න මේ සතර පායට වැටුනොත් නැවත වාරයක් ඒ සතර පායෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. ඒ සතර පායට වැටුනොත් සතර පායෙන් මිදෙනවා කියන එක ලේසි නෑ. ඒ සතර පායෙන් ආපහු මිදිලා මනුෂ්‍යාත්ම භාවයකට එනවා කියන එක ලේසි නෑ. අන්න ඒක තමයි දක්වලා තියෙන්නේ. කන කැස් බෑවා දේශදුරෙන් අහස බලනවට වඩා එළිය බලනවට වඩා අමාරුයි සතර පායෙන් ආයි උඩට එන්න. මනුස්ස ජීවිතයක් ලබන්න නෙමෙයි සතර පායෙන් උඩට එන්න යමාරු. පැහැදිලිද මම කියන්නේ? එතකොට වැරදිලාවත් මේ යන සසර ගමනේ ඇතුලේ ඒ වගේ උප්පත්තියක් ලැබුණොත් කොහොමද ඒ උප්පත්තිය සකස් වෙන්නේ? ඔබ කරන කුසල අකුසල කර්ම මත පදනම්. ඔබ මේ ජීවිතේ කරන කුසල කර්ම මත පදනම්. ඔබ මේ ජීවිතේ කරන අකුසල කර්ම මත පදනම්. ඔබේ යහපත් චර්යාවන් අයහපත් චර්යාවන් මත පදනම්. ඔබේ කුසල සංස්කාරයෝ සහ අකුසල සංස්කාරයෝ ඔබට එවැනි උප්පත්තීන් ලබා දෙනවා. මේ තමයි ඔබෙත් මගෙත් සංසාර ප්‍රවෘත්තිය. පිංගුතුනි මේකේ තියෙනවා අවීචය කියලා එකක්. මේ දැන් අපායවල ගත්තාම අපායෙත් ප්‍රභේද තියෙනවා. 136ක් තියෙනවා කියනවනේ. මහා අපායවල ටිකක් තියෙනවා. ඒ අපායවල වටේ පුංචි පුංචි ඔසුපත් නිරයවල් තියෙනවා. ඔය නිරයවල් වලට කොහොම වැටුණත් දැන් අර සඳහන් කළ තියෙනවා අජාසත් රජතුමා එක නිරයක දුක් විඳිනවා මේ ලෝකම නිරේක මහා පුදුම දුකක් විඳින්නේ. මේ කල්ප ගානක් ආයුෂ සමහරක් වෙලාවට අජාසත් රජතුමාට 60000ක් අවුරුදු නිරේ ඉන්න වෙනවා කියනවා. 60000ක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා තාම 2500 ගානයි නේ. තව 57000 ගානක් අවුරුදු ඉන්න ඕනේ. තාම 2500 ගානයි. මේ වෙලාවේ හෙට අපි උදේ කෑම කනකොටත්, දවල් කෑම කනකොටත්, රාත්‍රී කෑම කනකොටත් ඔබ අපි කන්නේ කනකොටත් අජාසත් රජතුමා නිරේ. තව 27500ක් යටට යන්න තියෙනවා. අවුරුදු 27500ක් යටට යන්න විතරක් තියෙනවා. එතකොට පොළව හම්බ වෙනවා. පොළව හම්බුනාට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් ඇනිලා ඔසුපත් ලෝකෙ නිරේකවම ගිලි ඉන්නවකම හිතන්න එපා ලස්සන සීතල දියැලකින් ගිලෙනවා කියලා. ගිලෙන්නේ මහා ගිනි ජාලාවකින් ගිනි වතුරකින්. පිච්චි ගිලෙන්නේ. යටට ගියාම කුස තන වගේ තියෙන්නේ කඩු කියනවා. හෙලි කියනවා. ඒව යටිපතුල් වල ඇනිලා අමාරුවෙන් තමයි ආපහු ඒවෙන් ගැලවෙන්නේ. ගැලවිලා ආයි 30000ක් යටට ගියා වගේම උඩට එන්න තියෙනවා පිඟුතුනි අජාසත් රජතුමාට. ඒ තමයි නිරේ ස්වභාවය. ඒ නිරේ හැටි. එතකොට ඒ සාමාන්‍ය නිරය අවීචිය කියලා එකක් තියෙනවා. අතරක් නැතුව දුක් විඳින්න වෙනවා. අතරක් නැතුව දුක්. ස්වාමීනි අවීචිය කවරාකාර එකක්ද? අවීචිය ගැන කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මහා දුකක්. සමහරු ලෝදියලි වල කල්ප ගානක් පැහැෙනවා. සමහරු කෑලි කැපෙනවා කල්ප ගානක්. සමහරු දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ වර්තමාන ලංකාවේ පේනවනේ අපිට මිනිස්සු හුස්ම ගන්න නැතුව ඇදගෙන ඉල්ල මහමග මැරෙනවා. හිතන මේ අපිට පේන මනුස්ස ජීවිතය තුළ එහෙමනම් අවීචිය වගේ තැනක තිබා හැදිලා ගිනි රස්නේ ලෝදිය හැලි මැද්දේ මොනතරම් මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවද කියලා. ඒ ගින්න මේ ලංකාවේ අපේ තියෙන ගිනි වගේ පොඩි ගිනි නෙමෙයි. ගිනි පපුරක් ගනල් එක වෙලාවක අර මිලක්ක තෙස්ස වැද්දේ කතාව මතක ඇති.
අමු දර ගොඩක් උඩට දානවා. දානකොට ගිනි පුපුර දර ගොඩ උඩට වැටීමත් දර ගොඩ අළු වීමත් කියන දෙකම සිද්ධ වෙන්නේ එකපාර. එකපාර සිද්ධ වුණා. පින්වතුනි. ඒ ගින්න හැතක්ම ගානක් එහා ඉඳන් හැතැම්ම ගානක් එහා ඉඳන් කෙනෙක් මෙහෙම කළස් දෙක කරලා බැලුවොත් ඒ වෙලාවේ මැස් දෙක එළියට කඩාගෙන වැටෙන්න තරම් ඒ ගින්න බරපතලයි භයානකයි. පින්වතුනි. ඒ වගේ තැනකට යන්න වුණොත් කල්ප ගානක් ඒ වගේ දුක් විඳින්න වෙනවා. ඒ තමයි නිරේ කතාව. ඊට පස්සේ තිරිසන් ලෝක බලන්න. තිරිසන් ලෝක මහ පුදුම දුකක්. දැන් අපි සාමාන්‍යයෙන් හාවෙක් ගත්තාම හාව කියන්නේ අහිංසක උරතල් සතෙක් කියලා හිතන්නේ. අපේ සෙනසුන් පැත්තට ඇවිල්ලා බලන්න. සමහරකට රැයට වාහන යනකොට හාවු ඉන්නවා පාර මැද. බය වෙලා ගුලි ගහනවා කන් දෙකත් එක්ක. ලයිට් එක ඔෆ් කරේ නැත්නම් ඒගොල්ලන්ට අර ආලෝකය නිසා මේ අපහසුතාවයක් එනවා. ඇස් පේන්නේ නැති වෙලා යනවා. සමහරක් වෙලාවට. පින්වතුනි මේ සත්තු ඉන්නේ හරි බයෙන්, ජීවිත බයෙන්. අපේ සෙනසුනේ ඇවිල්ලා ওই ගම්වල මිනිස්සු කැලේ නිසා සත්තුන්ට කන්නේ කියලා හරක්ගට ගහනවා. පින්වතුනි අපිට කෙලින් හිටගෙන ඉන්න බැරි යව්වේ. දවසෙම බැඳලා කන්න කෑමත් නැහැ, මාන ටිකක් කකා මාන ටිකක් කකා. සමහරක් දවසට පොඩි සයින්නාන්සලා බොන්න වතුර දීලා තිනවා. කියන්නේ උදේ ගැට ගැවම සමහරකට හවස ගලව ගන්න. තිබාට වතුර ටිකක් බොන්න නැහැ. ආයි තලතල එක්කන් ගිහිල්ලා උදේට කිරි ටික අරන් ආයි ගෙනල්ලා බැඳලා දාන. ඔය තමයි මිනිස්සුන්ගේ හැටි. ත්‍රස්නීපයක් අමාරුවක් හැදුනොත් දැන් අර සමහර රේස් වලට ගන්න අශ්වයෝ එහෙම ඒගොල්ලන්ට ඒක පැදලේගොල්ලේ කාලි ඉවර වෙනවනේ කාලෙකදී. ඉවරුනාට පස්සේ ඉතින් මස් කරනවනේ. ඉතින් හරක් කියලානේ මස් කරලා විකුණනවා. මේ වගේ ජීවිත කාලෙම කඹරලා ජීවිත කාලෙම ජීවත් වෙන්න දඟලලා සමහර වෙලාවට බල්ලොන්ට උණක් හැදෙනවා. බේත් කරගන්න විදියක් නැහැ පින්වතුනි. සමහරක් වෙලාවට කුෂ්ඨ හැදෙනවා. ලොම් ගැලවිලා යන්න ගන්නවා. කරගන්න බේතක් නැහැ පින්වතුනි. ඒ තමයි ජීවිතයේ යථාර්ථය පින්වතුනි. ඒ නිසා සමහර කුරුල්ලෝ මන් දැකලා තියෙනවා කලන් වයර් වල වැටිලා ඉන්නවා. තවත් මතක් කරගෙන ගියොත් පින්වතුනි අපි ජීවිතේ දැකලා තියෙනවා මේ තිරිසන් සත්තුන්ගේ ජීවිත. ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ කාලේ පාරක ඉන්න බලු පැටියෙක්ට කැම ටිකක්වත් ලැබෙනවද කියලා. කුෂ්ඨ හැදිලා ඒගොල්ලෝ කහනවා කස තමන්ගේ ඇඟේ ඉන්න කිනිතුල්ලෙක් අපේ ඇඟේ එල්ලුණත් එල්ලෙනව හිටපු ගමන් ඇවිල්ලා. එල්ලුණත් ඒකව ගලව ගන්න අපිට බෑ. පින්වතුනි සමහරක් වෙලාවට ওই බලු පැංචෝ අල්ලගත්තාම ওই බලු පැංචන්ගේ ඇස් වටේට කන් ඇතුලේටම ගිහිල්ලා කිනිතුල්ල වහලා ඉන්නවා. මම දකිනවා සමහර බල්ලෝ තමන්ගේ කන බිමට තියාගෙන අර ඇඟ ඇතුලේ වහලා ඉන්න කිනිතුල්ල ටික අයින් කරගන්න දඟලනවා. හිතන්න වැරදිලාවත් දැන් මේ භාගතුන් හසගේ දර්ශනයත් එක්ක බැලුවාම කර්ම විපාක වලට අනුරූපී ওই වගේ තැනක උපදින්න පුළුවන් නේ උපදිනවමයි. මම මේ කියන්නේ දර්ශනයට අනුව. ඊළඟ പ്രേත ලෝකයේ ගන්න പ്രേත ලෝකයේ ගත්තාම මේ ඒ වගේ තියෙන වෙනම ආකාරයේ දුක. මිනිස්සු තණ්හාවෙන් ඉඳලා ඉරිසියාකම් කරලා වෛර බැඳගෙන සමහරු යනවා එහෙට. කියන්නේ වෛර බැඳගෙන ප්‍රේතාත්ම භාව ලබනවා. හෝ වෙන අසුරාත්ම භාව මොකක් හරි ලබනවා. ලෝභයෙන් තමයි උපදින්නේ බොහෝ විට. හැබැයි වෛර බැඳගෙනත් එහෙම වෙන තැන් තියෙනවා. යක්ෂණිය වෙනවා. ගිහිල්ලා අන්තිමට තමන්ගේම අර වැදේම කන යක්ෂණියෝ ඉන්නවා. ප්‍රේතියෝ. තමන්ගේම අසූචි මල මුත්‍රායි මට මතකයි එක ප්‍රේතාත්ම භාව දෙකක් ගැන කියනවා. ලොකු ආමුදුරුයි පොඩි ආමුදුරුයි. පන්සලේ මේ ලොකු ආමුදුරුයි දායක මහත්මයෙකුයි. මොකද කරන්නේ මේ මහා රහතන් වහන්සේ නමකට ආවට පස්සේ උන්වහන්සේගේ සීලයට අනුග්‍රහ නැති කරලා උන්වහන්සේට ලොකු අපරාධයක් කරනවා. විපාකයේ විදියට දෙන්නම ගිහිල්ලා උපදිනවා පන්සලේ වැසිකිළියේ වලේ. දායකයා තමයි උඩම උපදින්නේ. මිනිස්සු තමන්ගේ ඇඟෙන් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය අර දායකයා කනවා. ඒ പ്രേතාත්ම භාවය ඇති. ඒ කරලා ඒ දායක പ്രേතාත්ම භාවය මම හිම කියන්නේ ඒ പ്രേතාත්ම භාවය අසූචිකරණයම ලොකු හාමුදුරුවෝ කනවා.
ඒක තමයි ප්‍රේතාත්ම භාවයේ හැටි. සමහර විට මම මේ බණ ටික කියනකොට තාම කනවා ඇති. ඒවා ගැලවෙන්න පුළුවන් කමක් නෑ. මිනිස්සු අසුචි හොය සමහර ඉන්නවා ඔය ආත්ම භාව ගැන සඳහන් කරන විශේෂම අසුරාත්ම භාව ගව් ගානක් දිගයි ඇඟ. ගව් ගානක්. මගේ පිටුතර හිතන්නකෝ කෙනෙක්ගේ ඇඟ දිගයි නම් කිරුළ පණි නම් ගොඩගම හරියට මම මේ උපමාවක් කියන්නේ. ඒ තරම් ලොකුයි. බඩ තියෙනවයි කියනවා. අර බහිරව රූප කියලා කියන්නේ. අන්න ඒ වගේ බඩ හිතාගන්න බැරි තරම්. ඒ බඩ පුරවන්න කන්න තියෙන්නේ කට ඉන්දිකටු තුඩක ඉන්දිකටු මලක් තරම්. ඉන්දිකට්ටක ඉන්දිකටු මලක් වගේ. ඒ මලෙන් කාලා තමයි අර බඩ පුරවන්න ඕනේ. එහෙමයි මේ අසුරාත්ම භාව ගැන සඳහන් වෙන්නේ. මම පස්සේ දීර්ඝව දේශනා කරන්න මේවා ගැන මම සසර ප්‍රවෘත්තිය ගැන මේ කියන්න ඕනේ මට. ඒතරේ වැටිලා පෙරලිලා ඔය ඉන්නවා. සමහරු මහා මුහුදේ ගැඹුරු මුහුදේ වැටිලා ඉන්නවා. මිනිස්සු කෙල ටිකක් ගහනකම් බලන් ඉඳලා කෙල ටිකක් ගහනකම් බලන් ඉඳලා ඒ කෙල ටික පිංගුතුනි කන්න පාත් වෙනවා කියනවා. කන්න පාත් වෙනකොට කර්මයේ වැඩි නිසා කෙල ටික හිඳෙනවා. අන්න එහෙම ආත්ම භාවයක් තියෙන්නේ. එහෙම ආත්ම භාවයක් ලැබෙන්නේ. සමහර ප්‍රේතයෝ ඉන්නවා කල්ප ගාණක් තිබහේ. හිතන්න තිබහේ කල්ප ගාණක්. අපිට දැන් තිබහේ ඉන්න පුළුවන් දවස් දෙකක් වතුර තිබහේ. දිව ගිලිලා එක දෙයක් එක විචූරණයක් වෙනවා නේ. දැන් මගේ යාළුවෙක් නැති වුණා. උදේ බලනකොට දිව තිබ්බේ නැහැ. රෑ තිබහේ ඇවිල්ලා මද්ද්‍රව්‍යයක් පානය කරලා. නමුත් ඒක නිසා තිබහේ ඇවිල්ලා තිබහට දිව ගිලිලා මැරුණා. උදේ බලනකොට දිව නැහැ කටේ. දිව ගිලිලා. අර ඒ වගේ කල්ප ගානක් ඒ ප්‍රේතාත්ම භාවයේ ගංගානම් නදිය තියෙනවයි කියනවා. ගංගානම් නදිය උඩදී පේනවයි කියනවා. නිල් කැටේට වතුර ගලාගෙන යනවා. ගංගානම් නදිය හරිය විශාලයි පිංගුතුනි. පාත් වෙනකොට ගංගානම් නදිය වතුර ටික හිඳෙනවා. පාත් වෙනකොට ගංගානම් නදිය වතුර ටික හිඳෙනවා. සංසාර ප්‍රවෘත්ති හැටි. සංසාරේ ස්වභාවය තමයි ඒ. මගේ පිංගුතුනි. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හරියට තේරුම් නොගත් අයට මේ වගේ භයානක ආත්ම භාව ලැබෙන්න පුළුවන්. භයානක ආත්ම භාව ලැබෙන්න පුළුවන්. එවැනි භයානක ආත්ම භාවයක් ලැබුවොත් එවැනි භයානක ආත්ම භාවයක් ලැබුණොත් නැවත පිළිසරණක් නෑ. තේරෙනවද? ඒ වගේම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකයකට ගියොත් ඒ වගේම කල්ප ගානක් ඉඳලා പ്രേතාත්ම භාවයෙන් චුත වෙනකොට තිරසන් ලෝකෙ උපදිනවා. ඊට පස්සේ තිරසන් ලෝකෙ කල්ප ගානක් ඉන්නවා. අතකින් මේකට යනවා, මේකෙන් ඒකට යනවා, එකෙන් මේකට යනවා, කල්ප ගානක් ඉන්නවා. කවදා හරි මිදෙනකොට මිදෙන්නේ කෙලින්ම අපායට. අයි දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මේ ඉපදුනා කියලා කුකුලෙක් වෙලා ඔය කුකුලෙක් වෙලා අපිට ඒ කුකුලා පණුව මර කරන්නේ අකුසලයක් නේ. අන්නේ අකුසලේ නිසා ඒ ප්‍රාණඝාත අකුසලේ විපාක භාවයට ඇවිල්ලා යනවා අපායට. අපාය කැරකින්න. අපාය දුක් විඳලා කර්මත් ශේෂයි. අපාය කර්ම යුර්නාට පස්සේ ද්වේෂ සහගත සිතින් අයි බයෙන් ඉන්නේ ද්වේෂ සිතින්. ද්වේෂ සහගත සිතින් ආයෙ ඇවිල්ලා අසුර ලෝකෙ උපදිනවා. අසුර ලෝකෙන් ආයෙ പ്രേත ලෝකෙට යනවා. പ്രേත ලෝකෙන් ආයෙ සතර අපායට. සතර අපායෙන් ආයෙ പ്രേත ලෝකෙට. පිංගුතුනි මේ වගේ අපායවල අතර කැරකි ඉන්න වෙනවා මිස ගැලවීමක් නම් නැහැ කියනවා. යමෙක් ගැලවෙයිද? ඔව් ගැලවෙයි. ගැලමත් වෙයි නැත්තේත් නෑනේ. ගැලවීමේ සම්භාවිතාවය කියනවා. සම්භාවිතාවය කියනවා මගේ පිංගුතුනි. කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ අවුරුදු 100කට එක වතාවක් උඩට එන. අවුරුදු 100කට එක වතාවක් මහමුදෙන් උඩට එන කන කැස් බෑවෙක් එක ඇයි පේන්නේ? ඉතුරු ඇහෙන් වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවා. ඔයගොල්ලෝ උපමාව දන්නවනේ මං කියන්න ඕනේ. වියසිදුරක් ශක්තිමත් පුරුෂයෙක් මුහුදට විසික් කරාට පස්සේ ඒ වියසිදුර මහමුදේ කැරකි තියෙනවා. තියෙනකොට මහමුදේ තියෙන්න පුළුවන්. තිබම කියලා හිතමු. ගොඩ එන්නත් පුළුවන්. තියෙනකොට අර කන කැස් බෑවෙක් ඉන්නවා. ඒ කැස් බෑව උඩට එන්නේ හුස්මක් අරගෙන එන්නේ අවුරුදු 100කට එකපාරයි. උඩට ඇවිල්ලා ආයි පහලට යන ටිකට උඩට එන ටිකට පිඟුතුනි අර පුරුෂයා දාපු වියගහ ඒ කන කැස් බෑවගේ හැගාවට ඇවිල්ලා තිබ්බොත් ඒක වෙන්න පුළුවන්ද කියලා හෙව්වා. ස්වාමීනි ඒක නොවේනවම කියලා කියන්න බෑ. සම්භාවිතාවය වෙන්නත් පුළුවන්. කවදා හරි වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට යන කාලය මෙච්චරයි කියලා කියන්න බෑ. මහණෙනි ඔය කන කැස් බෑවට වියසුදුරෙන් අහස එළිය පෙයි. හැබැයි සතර පායට වැටිච්ච කෙනෙක් එකකින් ගොඩ එනවා කියන එක ගැන විශ්වාස කරන්න එපා.
ඊටත් වඩා අමාරුයි කියනවා. ඊටත් වඩා අමාරුයි. පිංගුතුනි. ඒසා අමාරුවෙන් ආවා කියලා හිතමු. මට මතකයි තියෙනවා දේවදූත සූත්‍රය, බාලපණ්ඩිත සූත්‍ර කියන මේ වගේ. ආවොත් එන්නේ මනුෂ්‍ය ලෝකේ බොහොම ලෙඩ රෝග සහිත, දුප්පත්, දෙයක් කරගන්න බැරි, ප්‍රඥාව නැති මෝඩ ආත්ම භාවයන් වලට. ඇවිල්ලා මොකද කරන්නේ මේකෙත් පුළුවන් තරම් අකුසල රැස් කරනවා. පුළුවන් තරම් අකුසල රැස් කරනවා. රැස් කරලා දැන් බලන්නේ ගොඩාක් ඒ වගේ තැනක ඉපදුනොත් එහෙම මත්ද්‍රව්‍ය බොනවා, ඒවා විකුණනවා. ඊට පස්සේ තමන් එක්ක ඉන්න යාළුවන් සමහර මරන්න යමු වෙනවා. සමහරු මරන්න යමු වෙනවා. සමහරු ගහනවා, උගුල්ලට ඕනවා, පොලිසිය එක්ක රණ්ඩු, හැම ප්‍රශ්නෙම වෙලා ආපහු ගිහිල්ලා පිංගුතුනි සතර පායට වැටෙනවා. මේ තමයි සසරේ ඇති. එහෙම සසරක මනුස්ස ජීවිතය කියන නවාතැන් ඵලයේ අපි නැවතිලා ඉන්නේ. එහෙම සසරක මනුස්ස ජීවිතය කියන නවාතැන් ඵලයේ අපි නැවතිලා ඉන්නේ. පිංගුතුනි. මේ මනුස්ස ජීවිතය ඇතුලේ මේ සංසාර ප්‍රවෘත්ති අපි තේරුම් ගත්තොත් මිසක් මේ මනුස්ස ජීවිතය ඇතුලේ මේ සංසාරික ගමන පිළිබඳ, සංසාරේ අපිට කරන ප්‍රෝඩාව පිළිබඳ තේරුම් අරගෙන මේ ගෝරතර භයානක සසරෙන් ඈතර වෙනවා විනා නැවත වාරයක් එවැනි ආත්ම භාවයකට, ඒ වගේ ජීවිතයකට යන්න නම් ඔබ දඟලන්නේ. ඔබ තාමත් සසරේ ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති කෙනෙක්. මේ බය කරන්න කියන සුරංගනා කතාවක් නෙමෙයි. මේ බය කරන්න කියන පොඩි ළමයි නිදාගන්න තුනම කියන නිදිමතර කියවන කතාවක් නෙමෙයි. මේ අම්මලා දරුවන්ට කැම කවා ගන්න කියන කතාවක් නෙමෙයි. මේ තමයි යුනිවර්සල් ට්‍රූත්. මේ ලෝක සත්‍යතාවය. රියැලිටි. සත්‍ය. මේක බෙදන්න කාටවත් බෑ. කොහොමද බෙදන්නේ? പ്രേත ලෝක පේන්න තියෙනවා අපිට දැන් ටික. තිරිසන් ලෝක පේන්නම තියෙනවා. අවීචය ගැන හිතා ගන්න පුළුවන්. මොකද මේ මහ පොළවේ භාග්‍යතුන් වහන්සේ නිරේ පේටීම කියපු තැන්වලදී තනිකර රස්නයක් විතරයි සාමාන්‍ය මිනිහෙක් ළඟා විය නොහැකි පරිසරයක් ඒක. මේ පොළොවේක මට්ටමකින් එහා තියෙන ගින්දර. ඒ තේජෝ ධාතු අධික දේවල් තියෙන්නේ. පිඟුතුනි. ඒ වගේ මේ සතර අපාය කියන එක නිර්මිත වෙලා තියෙනවා. සමහර මිනිස්සු ඉන්න අපායට ගිහිල්ලා ආපහු මිනිස්සු ඉන්නවා. ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු අපායේ දුක දැකලා වීරිය කරලා තියෙනවා මේකෙන් ඈතර වෙලා යනවමයි කියලා. හේතුව අපාය කියලා කියන්නේ පිඟුතුනි. ඒ වගේ භයානක තැන්. මේ සතර අපායන් වලට වැටුණොත් නැවත ගොඩේමක් නම් කවර ආකාරයකින්වත් නැහැ කියන එක මගේ පිඟුතුල හොඳට මතක තියාගන්න. පිඟුතුනි මේ කතා ටික මම කිව්වේ විශේෂයෙන්ම මේ තමයි සසර පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශිත රටාව. ඒකෝර මේක තර්ජනයකට ලක් කරන්න, මේක අතික්‍රමණය කරන්න කාටවත් බෑ. මේක ඉක්මවන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද මීට වඩා සියුම් ධර්මතාවගෙන බුදුරජාණන් වහන්සේ කියපු දේ ඉක්මව ගන්නවත් කාටවත් පුළුවන් කමක් නැහැ. මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේ අතට අහු නොවන ධර්මතා. චුතියට පස්සේ නැවත ප්‍රතිසන්දියක් වෙන්නේ කොහොමද? ඒවා ඒක පේනව අඩුයිනේ නේ. ඒක පේන්නේ නැහැ නේ මැෂින් එකකින් අල්ලන්න. පුළුවන් කමක් නැහැ චිත්ත ප්‍රවෘත්තිය කියන එක. සිත කියන එක එහෙම අහුවෙන්නේ නැහැ. මේ මුළු ලෝක තලයේම ඉන්න මිනිස්සුන්ගේ හිත් ටික අරගෙන එක ගොඩකට ගොඩ ගැහුවත් එතන මේ දෙයක් නෑ අහුවෙන්නේ. ස්වභාවයක් විතරයි තියෙන්නේ. ගතියක් විතරයි, හැටියක් විතරයි, ක්‍රියාවක් විතරයි. ඒතකොට ඒක සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට පේන්නේ නෑනේ. අන්නේ පේන්නේ නැති දේ තර්ක කරන්න යනවා සමහරක් නොදන්න අඥානියෝ. Tamanට විෂය නොවන විෂයන් තර්ක කරන්න යනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දක්වනවා මහණෙනි මම නිකන් හරියට කන්දක් උඩ ඉන්න මිනිසෙක් වගේ. මේ කන්ද උඩ ඉන්න මට පේනවා වටපිට බැලුවාම අතන වැවක් තියෙනවා. අතන චෛත්‍යයක් තියෙනවා. අතන ගමක් තියෙනවා. අතන විලක් තියෙනවා. අතන නෙළුම් තියෙනවා. මම මේ කන්ද උඩ නැගලා කියනවා යට ඉන්න මිනිස්සුන්ට මහණෙනි අන්න අතන විලක් තියෙනවා. අතන චෛත්‍යයක් තියෙනවා. අතන මේකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. අර යට ඉන්න මෝඩ උන්දල ටික ඉන්නවනේ. ආන්නේ උන්දල ටික කල්පනා කරනවා. කො අපිට පේන්නේ නැහැ නේ. අනේ නිකන් ඉන්න. මේ අර උඩටම ගිය තැනක් තුන් ලෝකයටම අග්‍ර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා අරහං සම්මා සම්බුද්ධ කියන මේ ලෝකෙ යන්න පුළුවන් උඩට වඩා මොනවද තියෙන්නේ? උඩටම ගියපු උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ එතන ඉඳන් සර්වඥතා ඥාණයෙන් බලලා කියනවා මෙහෙම තියෙනවා. මෙලෝ දෙයක් නොතේරෙන සමාධි මාත්‍රයක් නැති
රැට වේල් පහක් නොකා ඉඳලා නැති මිනිස්සු ඒ භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය අභියෝගයට ලක් කරනවා. පින්වතුනි ওই නොපෙනෙන පැත්ත. ඕක ඔය සසර ගැන විශ්වාස කළේ කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා? මොකද මිනිස්සුන්ට පේන්න තියෙන ධර්මතා පිළිබඳව වුණත් අවසන් විනිශ්චය දුන්නේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ පවතින අණු පරමාණු ඕන එකක් බෙදාගෙන අන්තිමට ගියොත් විද්‍යාවට උනත් අහුවෙන එක මැටීරියල් එකක් තියෙනවා. මැටීරියල් එක. ඒකත් බුදුරජාණන් වහන්සේ කඩලා පෙන්නවා. ඒක හැදිලා තියෙන්නේ ගති ස්වභාවයන් ටිකක් එකතු වෙලා. ඒ බාන්නේ මේ අභිධර්මයේ කියන එක හේතු වෙන හැටි මේකට. ඒ පුංචිම ඒකකේ අපි ගත්තොත් වැලි ගොඩක පුංචිම ඒකකේ වැලි කැටේ. වතුර ගොඩක් ගත්තොත් වතුර බිඳුව. ලෝකෙ ගත්තොත් පරමාණුව කියලා අපි හිතමු. විද්‍යාපති බුදුරජාණන් වහන්සේ ඔකට කියන්නේ රූප කලාපය. ඊටත් වඩා එක පරමාණුවක රූප කලාපත් රසක් තියෙනවා. එහෙම තමයි දක්වලා තියෙන්නේ. දහමට අනුව. ඒ රූප කලාපය කියන එකත් ඒක බෙදන්න ආපහු බෑ. හැබැයි ඒකෙත් තියෙනවා වෙන ලක්ෂණ ටිකක්. අන්න ඒකෙත් වෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ වෙන ලක්ෂණ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි හරිම පුදුම. දැන් ඕගලන්ට මාව දකිද්දි පේන වර්ණ රූපය එකක්. එතකොට මම මේ කතා කරද්දී ඇහෙන ශබ්ද රූපය වෙන එකක්. මාව ඇල්ලුවොත් දැන් මගේ පාට ඇතුලේ මගේ තද ගතිය නෑ මගේ ගාවති. මාව ඇල්ලුවොත් ඕගලන්ට දැනෙන්නේ පාට නෙමෙයි තද. පැහැදිලිද මම කියන්නේ? ඒ පටවි ගතිය වෙනයි, ආපෝ ගතිය වෙනයි, තේජෝ ගතිය වෙනයි, වායෝ ගතිය වෙනයි කියලා බුදුරජාණන් වහන්සේ පරිඥා කෘත්‍යයට මේක අහුවෙනවනේ. වෙනම දක්වලා දැක්වීම සිද්ධ කරේ. නුවණින් කල්පනා කරාම නුවණට අහුවෙන, ගෝචර වෙන, විද්‍යමාන වෙන පරමාර්ථ ධර්ම ලෝකයේ ඇතයි කියලා දේශනා කරපු දහමටවත් අද වෙනකොට පින්වතුනි කාටත් ප්‍රතිවිරුද්ධ මතවාදයක් එල්ල කරන්න බෑ. අතින් පයින් ඉතින් දාන්න පුළුවන්. අතින් පයින් ඉතින් මේකට දාන්න පුළුවන්. හැබැයි මේක තර්කයකට ලක් කරන අනිත් හැම දර්ශනයක්ම තර්කයකට ලක් වෙනවා. මේක තර්කයකට ලක් වෙන්නේ. ධම් තර්කයකට ලක් වෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය හැටි. උන්වහන්සේගේ දේශනාවේ දේශනා කෞශල්‍ය. අර අපි ගත්තොත් සාමාන්‍යයෙන් භෞතිකව පවතින භෞතික විද්‍යාව වුණත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් එක්ක ගලපන්න යන්න ඉන්නව නෙමෙයි. නමුත් තථාගත දර්ශන ඉක්මව ගන්න පුළුවන් කමක් නෑ. තථාගත දර්ශනෙන් කර්මය, සංසාරය මේවා මේ කාටත් අහුවෙන දේවල් නෙමෙයි. උපමාවක් කියන්නකෝ. අපි හිතමු වෛද්‍යවරයෙක් ඉන්න වෛද්‍යවරියක්ව බඳිනවා. වෛද්‍යවරයෙක්ව බඳිනවා. එයාට හම්බෙන පළවෙනි දරුවා ඉතා උගත් කෙනෙක්. ඕකට සාමාන්‍යයෙන් විද්‍යාව පිළිතුරක් එනවා. අම්මගේ තාත්තගේ ඥාන. අම්මගේ තාත්තගේ ඥාන එච්චරයි. ඉතින් එහාට බලන්න බෑ. දෙවෙනි දරුවත් හොඳයි. අම්මගේ තාත්තගේ ඥානත් බලපානවා මේකට. එහෙමයි කියන්නේ. පිංගුතුනි. තුන්වෙනි දරුවට ඔටිසම් වුණොත්. තුන්වෙනි දරුවා මන්දබුද්ධික වුණොත් එතකොට මොකද කියන්නේ? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අන්න කර්මය කියන එක විපාක භාවයට එන තැන. සාමාන්‍ය කතාවක් තියෙනවා ඥාති විවාහ වුණාම යගලන්ට ලැබෙන දරුවන් අසාමාන්‍යයි කියලා. නිකන් සාමාන්‍ය විවාහයි. ඒකට හේතුව අර ඥාතීන්ගේ සම්බන්ධතාවය දක්වනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ පිටුතුනි. ඒකට කර්මානුරූපීව අර උපදින්න ඉන්න දරුවත් ඒ වගේ උප්පත්තියකට එන්න කර්ම රැස් කරලා තියෙනවා. ඒකයි හේතුව. අන්නේ සියුම් ධර්මතාවයේ පිළිබඳව ඒකයි කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දැක්කොත් තමයි මාව දකින්නේ. කෙනෙක් මේ සියුම් ධර්මතාවට කේ ආකාරයෙන් වටහා ගත්තොත් මේ ලෝකයේ පිංගුතුනි පේන්න පටන් ගද්දී ලෝකයාට සුතමය ඥානින් එහාට ගිහිල්ලා භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වැඩෙන තැනක් තියෙනවා. සුතමය ඥානියයි ප්‍රත්‍යක්ෂය කියන්නේ දෙකක්. සුතමය ඥානිය කියන්නේ අහුවෙන්න අපි ඉගෙන ගන්න ටික. මේ කියනකොට ඉගෙන ගන්න ටික. අවබෝධය කියලා කියන්නේ ඒ ඉගෙනගත්තු දේ හිතට වැටහෙනවා. සිතට වැටහෙනවා. කෙලින්ම හිත ලෝකේ අරමුණු කරද්දීම පරමාර්ථමය ස්වභාවයෙන් අරමුණු කරනවා. හිත ලෝකේ අරමුණු කරද්දීම ඔය කියන පංච විකාර ධර්මයන්ගෙන් කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, රහුතා, මුදුතා, කම්මඤ්ඤතා මේ දේවල් එක්ක බැඳිලා තියෙන ලෝකයේ පිළිබඳව පේන්න ගන්නවා. පැහැදිලිද මම මේ කියන එක?
උපචේ සන්තති ජරත අනිච්චතා කියන මේ ලක්කන රූපයන්ගෙන් යුක්ත ලෝකය රූප ධර්මවල තියෙන්නේ පේන්න පටන් ගන්නවා. අන්න එහෙම පේන්න පටන් ගද්දි පරිච්ඡේද රූපය කියන එක මේ පරමාර්ථ ධර්ම ඇතුළේ කියන්නේ. පරිච්ඡේද රූපය කියන එකේදී ලෝකයේ එක එක හැඩෙන් පිටලා තියෙන හැටි පේන්න පටන් ගන්නවා. ඒ පරිච්ඡේද රූපේ රූප විනිවිද ගිහිලා තියෙන හැටි පේන්න පටන් ගන්නවා. ඒ රූප ධර්මතා ක්‍රියාත්මක වන්නේ සිතෙන් කියන එක පේන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටසැකිල්ලට ඇවිදන් ඉන්න බෑනේ. කෙස් වලට ඇවිදන් ඉන්න පුළුවන්ද? ලොම් වලට ඇවිදන් ඉන්න පුළුවන්ද? බෑ. සිත නිසා ඒ දේවල් වල ක්‍රියාකාරීත්වයක් පේනවා. මේ පුංචි පාර්ට් එකතු වෙච්ච තැන මිනිස්සු හැදෙනව නෙමෙයි. වැරදි. පුංචි පාර්ට් එකතු වෙච්ච තැන අපි මිනිස්සයා කියලා හිතනවා. හැදෙනව නෙමෙයි. අපි හිතනවා. මෙන්න මේ ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ අර සංසාර ප්‍රවෘත්ති කියන එක තේරුම් ගැනීම මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මට කියන්න උවමනා වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ රැයට කන් නැති දරුවෝ බය කරන්න අපාය ඕන් අපාය කියන එකක් ගෝනි බිල්ල වෙනවා කියලා බය කරේ ධර්මයක් නෙමෙයි. යථාර්ථය. ඒ යථාර්ථයේ ගැඹුර පේන්න නම් කෙනෙක් තථාගත ධර්මය දැනගන්න. පින්වතුනි. ඇයි මේක මම ඔබට කියන්නේ? ඔබේ දරුවා ඊළඟ ජීවිතේ ගිහිල්ලා ප්‍රේතෙක් වුණොත් හිතන්න අර ගංගානම් නදියේ කෙල ටිකක් කන જાතිය කෙනෙක් වෙලා මිනිහෙක් කෙල ටිකක් ගහනකම් බලන් ඉඳලා පහත් වෙනකොට කෙල ටික හිඳලා යන ආත්ම භාවයක් දරුවට ලැබුණොත් මෙහෙ බොරුවට වැළපිලා වැඩක් නැහැ. මගේ දරුවා ගියානේ අයියෝ බලන්නකෝ හාමුදුරනේ පොඩි කාලේ මැරුණානේ කියලා. අපි ගාවට ඇවිල්ලා අනේ මගේ හිත හදාගන්න මොන හරි කියන්නේ කිව්වට දරුවාගේ ප්‍රේතාත්ම භාවයෙන් මිදෙන්නේ නැහැ. දරුවා කෙල ටික කන්න පහත් වෙනකොට කෙල ටික හිඳෙනවාමයි. අම්මලා එනවා අපි ගාවට. තාත්තලා එනවා ඇවිල්ලා අනේ හාමුදුරනේ හිත හදාගන්න මොන හරි කියන්නකෝ. මොනා කියන්නේ? හිත හදාගන්න සබ්බං පාය ගමනීය. අස්සකෝ ලෝකෝ. මේ ලෝකින් අපිට මේවා දාලා යන්නේ උපනීති ලෝකවත් දුවති. මේ ලෝකය ටිකෙන් ටික මරණය දක්වා යනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මැරිච්ච පුතාට මොකද කරන්නේ? එයාට මොකද්ද කරන්න පුළුවන් සාධාරණත්වය? අන්න එයා പ്രേත ලෝකයකට ගිහිල්ලා හිර වුණොත් ඔබේ දරුවට ඔබ ඇත්තටම ආදරේ ඉන්නවා. මේ සසර ප්‍රවෘත්ති කියලා දෙන්න. මේ සසර යන ගතිය නවත්තන්න. මේ භයානක සසරෙන් ඈතර වෙන්න පාර කපලා දෙන්න. මේ ජීවිතේ ඔබේ ආසාවන් ඉෂ්ට සිද්ධ කරගන්න දරුවව දොස්තර කෙනෙක් කරලා, වෛද්‍යවරයෙක් කරලා, මේ කියන්නේ ඉංජිනේරුවෙක් කරලා, ගුරුවරයෙක් කරලා, වයිලට් කෙනෙක් කරලා, අර වයිට් කොලර් කිය ලෝකෙ උසස් තැන් දෙන්න යන්න එපා. දරුවට කර්මඵලය කියලා දෙන්න. දරුවට විපාක කියලා දෙන්න. පොතේ සංසාර ගමනක් යන නිසා පුළුවන් නම් ජීවිතේට දෙයක් කරගනින් කියලා දෙන්න. ආන්නේම කියලා දෙන අම්මෙක්ට ආන්නේම කියලා දෙන තාත්තෙක්ට සසර වර්ධින්නේ නැහැ. ඇයි? තමන්ට සසර පිඟුදුනේ තමන් තෙන් තේරුම් ගන්න මට මේ කතාව ගිහි විද්දි මට ඇහුණා නම් මං අනිවාර්යයෙන්ම ඩිසිෂන් එක තීරණයක් ගන්නවා. මොකද්ද? මම මේ භයානක සසරේ යනවද? එකක් යන්න පුළුවන්. අනිත් එක මේ භයානක සසරින් මිදෙන්න තැනක් මට නැද්ද? ඔන්න ඔය දෙක තේරුම් ගන්න. යනවා කියලා හිතනවා නම් ඉතින් සුබ ගමන්. පරිස්සමින් යන්න. භයානකයි. මේ සසරේ යන්නවත් ඉන්නවත් හොඳ තැනක් නෙමෙයි. මේ සසර බොහොම භයානකයි. අපි හිතනවට වඩා අතිශය භයානකයි. ඊටාම භයානකයි. හොඳයි. කියාගෙන ඉන්නේ යමෙක්ට හිතෙනවා අනේ දෙයනේ මේ ඉපදිපති මෙරි යන සසර භයානකයි නා. සතර අපාය වලට වැඩිලා දුක් විඳින්න වෙනවනේ මනුස්ස ජීවිතය ගන්න. මනුස්ස ජීවිතය දැන් හොඳට හිටියට දැන් අර මම දැක්කදත් මේ එක දර්ශනයක් පළ කරලා තියෙනවා මේ මිනිස්සේ පාරමැද්දේ වැටලා හුස්ම ගන්න බැරුව මැරෙනවා. සමහරුන්ට අර ෆිට් එක ඇදිලා වැටි පෙරලි ඉන්නවා. සමහරුන්ට අරස සමහරු මිනිස්සු වැටිලා පෙරලි ඉන්නවා ඒ තමන්ගේ අපහසුතාවය නිසා. සමහරුන්ගේ ඇඟ කපලා බට දාලා සමහරුන්ට මල මාර්ගයට බට ගහලා කොහොමද මනුස්ස ජීවිතේ දුව? ඒ මනුස්සාත්ම භාවයක් ලැබුවත් දුකයි. අන්න ඒ නිසා එක්කමට තීරණයක් ගන්න වෙනවා මේ ඉපදිපදි මෙරි යන සංසාර ගමනින් ගැලවෙන්න තැනක් නැත්තේ. අන්න ඒ ගැලවෙන්න තැනක් හොයද්දි ඒක බුද්ධෝත්පාද කාලයක් නුනොත් ඒකයි මට කියන්න ඕනේ. නොවුනොත් යන්න වෙනවා සසරේ. ඔප්ෂන් එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පහළ වීමට කලිනුත් මිනිස්සු මේ ජාති ජරා ව්‍යාධි මරණ දැක්කා. මේ කාමයන්ගේ ගින්න මිනිස්සුන්ට දැනුණා. ඒ කාමයන්ගෙන් ඈතර වෙන්න තැනක් හෙව්වා. හම්බුන්නේ. අවස්ථාවක් ලැබුණේ.
ඔබම කොච්චර වාසනාවන්තයිද? මේ කතාව ඇහෙන ඔබට අවශ්‍ය නම් මේ සසරින් මිදලා යන්න ඒකට පාත්තක බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා. අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදනා තණ්හා උපාදාන ඔක්කොම ඉවරයි. උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා. ඉවරයි කතාව. දැන් වාසනාවන්තයිනේ. ඇයි? එකක් බුදුවරයෙක්ගේ පණිවිඩය අපිට ලැබුණා. ඒක අහන්න අපේ කන පින් කරලා තිබ්බා. පුදුම වැඩේ. අපි ඉපදිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන මගුල් සක්වලේ. අර මුල කියපු කතාව. මගුල් සක්වලේ ඉපදිලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයක ලෝකෙට ඇවිල්ලා. ඒ බුද්ධෝත්පාද කාලේ මේ බණපදේ ඇහෙන තැනක නම් ඉන්නේ. මෙච්චර සසර ගැන කියද්දි දැනුත් ඔබට මේකෙන් මිදිලා යන්න හිතෙන්නේ නැත්තම් ඔබට බොම් භයානක සසර ගමනක් යන්න තියෙනවා. අතිශය භයානක සසර ගමනක් යන්න තියෙනවා. හිතන්නවත් පුළුවන් කමක් නැති සසර ගමනක් යන්න තියෙනවා. ඒකේ භයානකම් මං කියන්න ඕනේ. ඔයගලන්ගේ කර්මයකට අවිද්‍යාවෙන් මේ සසර වැහිලා තියෙන්නේ. සසර වහලා තියෙන්නේ අවිද්‍යාවෙන් පෙර භවය පේන්නේ. ඔයගලේ කර්මෙට යමෙකුට පෙර භවය පේනවනම් පෙර භව බලන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දශමයක්වත් ওই ලෝකේ හුරුතල් වෙවි කාලය කන්නේ. එහාට පාවි මෙහාට පාවි එහාට කැරකි ඇවිද කාලේ කන්නේයි. අවිද්‍යාවෙන් වහලා තියෙන සසර ඔයගලන්ට පේන්නේ නැති නිසා. ඒ නිසා ඔයගලන්ට මේ පාර කිව්වට ඔක වැඩකුත් නැහැ. ගිහිල්ලා බලන්න. දුක් විඳිනකොට තේරෙයි අනේ මගේ ස්වාමීන් වහන්සේලා මේ සසර ගැන අපිට කිව්වනේ. එතකොට මතකුත් වෙනවා. පුදුම කර්ම කියන්නේ. ඒතර පෞගේ ආත්ම භාවය බලනකොට සමහර ප්‍රේතයන්ට මතක් වෙනවලු මං හිටියේ අතන කියලා. අයියෝ බලන්නකෝ ආයි මේ වගේ එකක් අනේ මට එක පාරක් ලැබුණා නම් මම ඉන්නේ නැහැ කියලා හිතෙනවලු. මේ දුක විඳිනවට වඩා හොඳයි මට මේකෙන් ඈතර වෙලා යන්න අයියෝ මට ආපහු අර වගේ ජීවිතයක් ලැබෙන්නේ නැහැ නේ කියලා හිත ඉද්දි ආයි කල්ප ගානක් ගිහිල්ලා කැරකිලා අර වගේ ජීවිතයක් ලැබෙනවා. ලැබුණාම ඈතර වෙලා යනවද? නෑ. ආපහු උදුළු ගගා අරව කර මේ ගස් වලට වතුර දාලා කාලේ කන. ආයි බන එනවා හරිද? ඈතර වෙලා ආයි යනවා පාය. ඕක තමයි රොටේෂන් එක චක්‍රය. සංසාර චක්‍රය එනවා යනවා. ඈතර වෙලා යන්නේ. එතකොට ඒ සංසාර චක්‍රයෙන් මිදෙන්න දැන් මේ ඇහෙනකොට මොකද කරන්න ඕනේ? පාර වෙනස් කරන්න ඕනේ. තමන් යන මේ පාර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන රැස් කර යන පාර වෙනස් කරන්න. පන්සලට යමු වෙන්න. මාර්ගයට යමු වෙන්න. චතුරාර්ය සත්‍ය කියවන්න ගන්න. චතුරාර්ය සත්‍ය හොයන්න. අවිද්‍යාව ගැන හොයන්න. රූප පරමාර්ථය ගැන හොයන්න. චිත්ත චෛතසික ධර්ම ගැන හොයන්න. නිවන කියන්නේ මොකක්ද කියලා හොයන්න. නිර්වාණ විනිශ්චය කියවන්න. නිවන් දැක්කහම මිනිස්සුන්ට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා බලන්න. සසර ගියොත් ලැබෙන විපාක දුෂ්ට විපාක මොනවද කියලා බලන්න. කර්ම විපාක භාවයට එනකොට බලන්න කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා බලන්න ICU එකකට ගිහිල්ලා මිනිස්සු කර්ම විපාක නිසා කොච්චර දුක් විඳිනවද බලන්න. අක්මා බද්ධ කිරීමේ සංගමයට ගිහිල්ලා බලන්න ලේ බැංකුවකට ගිහිල්ලා මිනිස්සු කර්මය නිසා කොච්චර දුක් විඳිනවද. ඒ කර්මයෙන් ගැලවෙන්න නිවන තෝරගන්න. නිර්වාණය කියන්නේ මොකද්ද? නිවන් මඟ යා යුතුයි. ඒක දුර ගමනක්. ඒකයි මේ කියන්නේ. මේක සාමාන්‍යයෙන් මිනිස්සුන්ටත් තේරෙනවා ටිකක් වයසට යද්දි. ඇත්ත කතාව කියන්නත් එපයි. මිනිස්සුන්ට නිකන් මැරෙන්න ලං වෙනකොට 60ක් 65ක් වෙනකොට මේ තේරෙනවා නේ ඉතින් අපි ටික මරණයට යන්නේ දැන් ඉතින් මේ ජීවිතේ වැඩක් නැහැ නේ කියලා මතුවෙන්න ගන්නවා. එතකොට මාර්ගයට ඇවිල්ලා බැලුවාම මාර්ගය බොහොම දුරයි. 65 දි ගහන්න පුළුවන් මැච් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. කියන්නම්කෝ. ඒ කාලේ පෙන්ෂන්. කියන්නේ දැන් කාලෙත් එක්ක මිනිස්සුන්ට ඉස්සර වයසට ගිහිල්ලා මහණුණත් මේවා අවබෝධ වෙනවා. දැන් වේගවත් ගමනක් යා යුතුයි. සීල සම්පාදනය කරන්න ඕනි. දුතාංග සම්පාදනය කරගන්න ඕනි. යම් අඩුපාඩුවක් තියෙනවනම් ditthi visuddhiය පිණිස කරුණු කහ ගන්න ඕනි. ඊට පස්සේ පච්චේ පරිග්ඝා ඥානිය පිණිස කරුණු කහ ගන්න ඕනි. සම්මස්ස මේ මුදියාවේ භංගානුපස්සනා බයිතුපට්ඨාන ඥාන වඩන්න ඕනි. සම්මස්සන ඥානින් පටන් අරගෙන. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාවක් අපි තරුණ මනසකට කරන්නම කාලයක් යනවා. ඒතර
ඉලක්කය කියන එක තමන්ගේ වැඩේ කරනවා කියන එක. තමන් කවුද? නිවන් දකින්නවද? නිවන් දකින්න ප්‍රතිපදාවේ දිනෙන් දින වැඩෙනවද? ඊයේ කොහිද හිටියේ? අද කොහිද ඉන්නේ? ඊයේ පටවි කොටස් 20ක් කල්පනා කරා නම් අද ආපෝ කොටස් ටික ඉවර වෙන්න. අද ඉවර කළා හෙට තේජෝ වලට යන්න ඕනේ. ඊට පස්සේ වායෝ වලට යන්න ඕනේ. ඊට පස්සේ නාම රූප දෙක එකට දාගෙන භාවනා කරන්න ඕනේ. පස්සේ පටිච්චසමුප්පාදය ගන්න ඕනේ. අවිද්‍යාව හොයන්න ඕනේ. සංකාරය දවසින් දවස වැඩෙන්න එපයි. දවසින් දවස වැඩෙන්න ඕනේ. ආධ්‍යාත්මිකව වැඩෙන්න ඕනේ. අවබෝධය වැඩෙන්න ඕනේ. අන්න එහෙම යනවා මිසක්. මම මේක කිව්වේ මේ තරුණ අය ගොඩක් බණ අහනවනේ. මේ නාලිකාවේදී බණ ගොඩක් තරුණ අය අහනවා. ඒ තරුණ පින්වතුන්ලට විශේෂයෙන්ම මම මේක කියන්නේ වයසට ගිහිල්ලා ඉන්න අයට මේක තේරෙනවා. ඒගොල්ලෝ මග වඩනවා. ඒගොල්ලන්ගේ ස්පීඩ් එක නැති එක ඒගොල්ලෝ තීරණය කරයි. පුතේ ඔබට මේකෙන් ඈතර වෙලා යන්න පුළුවන්. ඔබ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිට ලබන්න ආපු ස්ප්‍රිට් එක වගේ අර අපි කිරි එකක් කාලා ඔක අවසාන ටිකත් අපිට හොදලා ගන්න පුළුවන් නේ. සතෙකුට හරි දෙන්න. ඒ ගෞතම බුද්ධ ශාසනය හේදිලා පීඩාලා ගන්න පුළුවන් ටිකක් තව ඉතුරු වෙලා ඉන්නවා. ඒ ටිකට මේ කියන්නේ පරක්කු වෙන්න එපා. මම පමාදෙත්ත. පරක්කු වෙන්න එපා. පස්සේ විපිලිසර වෙන්න වෙයි. මා පච්චා විප්පටිසාරිනෝ. පස්සේ විපිලිසර වෙන්න එපා. අජ්ජේව කිච්ඡං ආතප්පං. අදාදම කරන්න කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හිට මැරෙයිද කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයෙන් අප්‍රමාදීව අද්දාද මේක පටන් ගන්න. ඔබට 18යිද 19යිද 20යිද 21යිද හිතන්න එපා කල් තියනවා කියලා. කල් නෑ, කල් මදි. අවුරුදු ගානක් පිරිය යුතු ප්‍රතිපත්තියක් මේක. අද කාලේ මිනිස්සුන්ගේ ඥානෙ හැටියට ඒගොල්ලෝ හිතන්න එපා අද කාලේ බණපද දෙයක් ඇහෙනකොට අපිට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. අද කාලේ එහෙම ප්‍රඥාවක් ඉන්ද්‍රියක් ගෝචර වෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙම මිනිස්සු හිර වෙනවා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ නැති වුණාම. අපි හිතමුකෝ පුබ්බේ නිවාසානුස්සතිය පොදවා ගත්ත කියලා පූර්ව භවයේ සමහර යෝගාවචරයෝ ඉන්නවා පූර්ව මේ පෙර විසු කඳ පිළිවෙල දකින්න ඥානි උපදවගෙන මේ ජීවිතේ ප්‍රතිසන්දිය ගිහිල්ලා චුතිය එතනින් එහාට යන්න බෑ. යන්න බෑ. හිර වෙලා. ආයවිල්ල සමාධිය වඩන්න කියන ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන යනකොට තමයි ටික පේන්න පටන් ගන්නේ. මේ තමයි ජීවිතයේ යථාර්ථය. එනිසා මේකට කල්ලෝනේ වරදින වාරවල් ගානේ හදාගන්න කල්ලෝනේ අඩුපාඩු මිනිස්සුන්ගේ මතුවෙන්න ගන්නවා ධර්ම මාර්ගයට ආවට පස්සේ තමයි තේරෙන්නේ තමන් කොච්චර අගුණවන්තයෝද කියලා. අපි ගුණවන්තයෝ ලස්සනයි සිල්වන්තයි හොඳයි කියලා හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ගේ අඩුපාඩු පේනවා ධර්මයට දැම්මහම. ධර්මයේ කියන රාමුව ඇතුලේ මිනිස්සුන්ගේ අඩුපාඩු ටික වෙනම කැපිලා පේන්න පටන් ගන්නවා. සිල්වන්තයිද නැද්දයි කියලා බලන්න පුළුවන් සිල් රකින්න ආවහම. ගුණවන්තයිද නැද්දයිද කියලා බලන්න පුළුවන් ගුණවන්තයොත් එක්ක හිටියාම. ප්‍රඥාවන්තයිද නැද්ද කියලා බලන්න පුළුවන් ප්‍රඥාව වඩන්න ගත්තාම. ත්‍රිහේතුකයිද ද්විහේතුකයිද කියලා බලන්න පුළුවන් භාවනා වඩන්න ගත්තාම. gedara indala කොහොමද බලන්නේ? ඒ කියන්නේ gedara indala බලන්න පුළුවන්. මම මේ කියන්නේ මාන වෙන්න කියලා නෙමෙයි. අර එළිය ගත කරන සාමාන්‍ය ජීවිතේදීම කොහොමද හොයාගන්නේ? එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බොහොම භයානක සංසාර ප්‍රවෘත්තියකට අත තියලා තියෙන්නේ. ඒ සංසාර ප්‍රවෘත්ති අපි ඔක්කොම මේක දාම් බෝඩ්ඩයක් වගේ නම් අපි ඔක්කොම කැපෙන්න ඉන්න ඉත්තෝ. ඒ මෙහෙන් හරියට දැන් දාම් මැදලා තියෙනවානේ. දාම් අදිනකොට අපි දන්නේ නැති වෙනකොටම චෙස් කියලා ගන්නවා. අපි හිතන්නේ නැති විදිහකට අපි අහුවෙනවා. අද දාම් කියලා ගන්නව කවුරුත් දන්නේ නැකනේ. සමහරක් විට අපි දන්නේ නැහැ හෙට මෙහෙට අදගෙන ගිහිල්ලා අපේ ඉත්තෝ පොලිමක්ම කැපෙනවා. ආන්නේ වගේ. මේ කැපෙන්නේ බල ඉද්දි එක එක්කෙනාට අරයා කොවිඩ් කියලා කැපෙනවා. මෙයාට සෙංගමාලි කියලා කැපෙනවා. අරයාට ඩෙන්ගු කියලා කැපෙනවා. මොකද වෙන්නේ? අපි මේ බෝඩ් එකේ ඉන්න ඉත්තෝ එක එක කැපි මේකෙන් එළියට යනවා. අපි තාම මේ බෝඩ් එකේ ඉන්නවා. හැබැයි ප්‍රතිවාදියාට දිනන්න නම් බෑ. කැපෙන්නම වෙනවා. අරකේ දිනන්න පුළුවන්. මේකේ දිනන්න බෑ. කැපෙන්නම වෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනී යන්. ඒ කැපිලා යන්න වෙන්නේ සසරට. මතක තියාගන්න. එනිසා ඒ බව මතක තියාගෙන සංසාර ජීවිතෙන් එතර වෙලා යන්න ඔබට මේ සසර ප්‍රවෘත්ති පිළිබඳව අහපු දේශනාවත් හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ ධර්ම දේශනාව මෙම YouTube නාලිකාව හරහා විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. දිස්නා කුමාරි මහත්මිය, තාරක මදුරංග මහත්මිය, UK පදිංචි ඥානවතී මහත්මිය විසින් ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා ධර්ම දේශනාව සිදු කළ පින්වත් ස්වාමින් වහන්සේට ඒ වගේම ධර්ම මාර්ගයට පිවිසීමට උපකාර කළ
පූජනීය අවසරයි. ගලිගමුවේ ඥානදීප අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට උතුම් මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරූ සමගියම දෙමව්පියන් සහෝදර සහෝදරයන් තුරු සීලුම ඥාතීන්ට සහ සංසාරගත මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ලක්වැසි ලෝවැසි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරගෙන තියෙනවා. නම් සිහිපත් කළ නමින් මියගිය සියලුම ඥාතීන් එලෙස පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ සියලු පින්වතුන්ට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සීල දෙවියෝම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදට ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.